ආයිබෝවන් සිප්සෙත ප්ලස් YouTube නාලිකාව වෙනුවෙන් සියලුම දරුවන් ඉතාමත්ම ආදරයෙන් පිළිගන්න අතර අපේ අරමුණු වල තිබුණු ප්‍රධානම අරමුණක් වන දෙහි දරුවන් වෙනුවෙන් පාසල් පෙළපොත් ඇසුරු කරගෙන උගන්වන ඉංග්‍රීසි පාඩම් පෙළේ පළමුවෙනි පාඩම දැන් අපි ඔබ වෙත ගෙන එනවා. මා දැන් සූදානම් වෙන්නේ දරුවනේ ඒ පාඩම ඉදිරිපත් කරන්නයි. Auxiliaries can be divided into several parts. උපකාරක ක්‍රියාපද හෙවත් සහකාරක ක්‍රියාපද ආකාර කීපයකට බෙදන්න පුළුවන්. පළමුවෙන් කොටස් දෙකකට බෙදෙනවා. ඒ කොටස් දෙක තමයි principal auxiliaries එහෙමත් නැත්නම් primary auxiliaries කියන කොටස සහ model auxiliaries කියන කොටස. principal auxiliaries වලට ප්‍රධාන කාණ්ඩ තුනක ක්‍රියාපද ඇතුළත් වෙනවා. be, have, do කියන කාණ්ඩ තුන තමයි ඒ ප්‍රධාන කොටස් තුන. ඒතොර be ගණේ ක්‍රියාපද රාශියක් තියෙනවා, කාලානුරූපව යෙදුම් තියෙනවා. අපි ඒ ගැන තව පොඩ්ඩකින් කතා කරනවා. models ආයනගත කොටස් දෙකකට බෙදෙනවා. defective කියලා පෙන්නලා තියෙන එක කොටසක්, තව කොටසක් තියෙනවා semi models කියලා. මේ defectives වල මුල් පද කීපයක් තියෙනවා. ඒ පද කීපය වර්තමානයේ සහ අතීතයේ කියලා කොටස් දෙකකට බෙදලා තියෙනවා. බැලු බැලමට හොඳට පේනවා. will අතීත කාලය would වෙනවා. shall අතීත කාලය should වෙනවා. can අතීත කාලය could වෙනවා. ඒ වගේම තව තියෙනවා may, might සහ must කියලා පද ටිකකුත්. මේවා models හැටියට ගන්නවා. semi model හැටියටත් තව වචන කීපයක් මේ උදාහරණ වල අපිට දකින්න පුළුවන්. have to, ought to, used to, had better සහ need කියන පද ටික ඒකට ඇතුළත් වෙනවා. මේ ටික මතක තියාගෙන අපි පාඩමේ ඊළඟ කොටසට යමු. be verbs වල ප්‍රධාන බෙදීම් තුන කාලයට අනුව නිවැරදිව යොදන ආකාරය. ඉස්සෙල්ලාම තියෙනවා වර්තමාන කාලය, අපි ඒකට කියනවා ඉංග්‍රීසියෙන් present tense. present tense. ඊළඟට අතීත කාලය past tense. ඊළඟට තමයි අනාගත කාලය future tense. අපි දැන් බලමු මේ ඉරක් ගන්න වචන එහාට මෙහාට දාලා තියෙනවා මේ කොටු දෙකක. ඒ වර්තමාන කාලයේ be ක්‍රියාපද තුනයි. ඒ තුන කොටස් දෙකකට පෙන්නලා තියෙනවා. එක පැත්තක පද දෙකකුත් අනිත් පැත්තේ එක පදයකුත් හැටියට. මේ පැත්තෙන් පෙන්නන්නේ ඒක වචන ක්‍රියාපද දෙකක්. ඒ කියන්නේ යම් වාක්‍යයක කර්තෘ පදය ඒක වචන නම් ඒ ඒක වචන කර්තෘ පදයට දාන්න ඕන පද දෙක. එක පදයක් විශේෂයි. ඒ කියන්නේ මේ am කියන පදේ විශේෂයි. I කියන කර්තෘ එක්කලා විතරමයි මේ පදේ යොදන්නේ. මේකට තියෙනවා පද කීපයක්. එතකොට මේ පෙන්වන්නේ බහුවචන ක්‍රියාපදය. දැන් මේවා පොත්වල තියෙනවද? පෙළ පොත්වල තියෙනවද? දැන් ඔකට මතක ඇති සමහර විට පෙළ පොත් කරනකොට මේවා කියවන්න සිද්ධ වුණා. ඒ නිසා දැන් මම බලනවා 6 ශ්‍රේණියේ පෙළ පොතේ වාක්‍ය කීපයක් අරගෙන කතා කරන්න. දැන් මගේ ළඟ තියෙනවා 6 ශ්‍රේණියේ පෙළ පොතේ මෙන්න මේ වාක්‍ය කීපය බලමු අපි. My name is Viruli. My name is Viruli. I live in Panadura.
අන්න ඊළඟට මේ am ක්‍රියාපදයේ යෙදෙන විදිහ තියෙනවා I am 10 years old. I am 10 years old. ඊට හැපැත්තේ තව ඒ වගේ කොටසක් තියෙනවා මම මේක අවශ්‍ය කොටස විතරයි කියවන්නේ. My name is Upendran Subramaniam and I am 10 years old. දැන් එතන is එක තියෙනවා am එක තියෙනවා ඒ වාක්‍ය දෙකේම. එතකොට බලන්න am කියන පදය I කියන කර්තෘ පදයේ සමග යෙදෙනවා. වගේම is කියන පදය විවිධ කර්තෘන් සමග යෙදෙනවා. අපි මේ පිළිබඳව උදාහරණ වාක්‍යවලදී තවදුරටත් පැහැදිලි කරලා දෙනවා. ආ කියන පදයේ යෙදෙන්නේ බහුවචන කර්තෘ පද සමගයි. අපි තවදුරටත් බලමු 7 ශ්‍රේණියේ පොතේ වාක්‍යයක් අරගෙන what is she පාඩමේ unit 1 එකේ activity 1 act out කියන පාඩමේ මුල් කාණ්ඩය අරගෙන බැලුවාම it's Saturday afternoon. Sandra and her friends are out in the garden. Sandra and her friends are out in the garden. Sandra against යහළුවෝ එක්කලා පිටට ගිහිල්ලා ඉන්නවා. ඉතින් ඒක පෙන්වන්න අර Sandra and her friends කියනකොට බහුවචනය නිසා කර්තෘ පදය මේ ආ කියන පදය යෙදලා තියෙනවා. දැන් මේවා බොහෝ විට පාඩම් අතපසු වුණු ගම්බද ඉන්න අපේ පුංචි දුවා දරුවන්ට සමහර විට මේක අමතක වෙලත් ඇති. ඒ නිසා තමයි මම මේ පුනා මේ සම්බන්ධව කියවන්නේ. අපි බලමු දැන් 8 ශ්‍රේණියට කොහොමද මේක කියලා. 8 ශ්‍රේණියත් අපි බලමු plan the work the plan. පළවෙනි unit 1 එකේ activity 1.1 act out කියලා එතනක් තියෙනවා. ඒකේ තියෙන ඡේදයම අපි බලමු අරගෙන කොහොමද කියලා. The graded students of Ranpura Vidyalaya are organizing an English camp. පළවෙනි වාක්‍යය කිව්වනම් ඇති මේ උදාහරණයක් ගන්න. ඒකේ තියෙනවා graded student of Ranpura Vidyalaya are organizing. එතන තියෙනවා ආ කියන පදය. දැන් මොකද්ද මේ? grade 8 students. එතන බහුවචනයි. 8 ශ්‍රේණියේ ශිෂ්‍යයෝ නැත්නම් සිසුන්. අනේ බහුවචන කර්තෘ පදයට ආ කියන බහුවචන ක්‍රියාපදය යොදා ගන්නු ලැබුවා. සමහර වෙලාවට මෙතන be verbs වාක්‍ය ප්‍රධාන ක්‍රියාපදයේ කාර්යභාරය ඉෂ්ට කරනවා. අපි ඒකත් අමතක කරන්න හොඳ නැහැ. බොහෝ විට මේ කතා කරපු තැන්වල ඒ කාර්යය තමයි උනේ. ඒ කියන්නේ ප්‍රධාන ක්‍රියාපදයක එහෙම නැත්නම් ක්‍රියාපදයෙන් වෙන්න ඕන මූලිකම ප්‍රධානම කාර්ය පෙන්නන පද ටික වෙලා තියෙනවා මේ බී ක්‍රියාපද. මේ වර්තමාන කාලේ. දැන් 6 ශ්‍රේණියේ දරුවන්ට හොඳටම ඇති ප්‍රසන්ට් ටෙන්ස් එකේ මේ පද ටික පාඩම් කරගත්තාම මතක තියාගත්තාම පෙළ පොතේ පාඩම ආවරණය කරගන්න. හැබැයි 7 සහ 8 ශ්‍රේණි ශිෂ්‍යයන්ට ඉන් එහාට ඔබට යන්න ඕන. 7-8 ශ්‍රේණි ශිෂ්‍යයා දැනගන්න ඕන වර්තමාන කාලයේ වගේම අතීත කාලයේදී මොනවද මේ ඈමීසා වලට යෙදෙන්නේ. ඒ වගේම අනාගත කාලයට මොනවද යෙදෙන්නේ ඒක කොහොමද ඒ පද ගලපගන්නේ. දැන් අපි බලමු අතීත කාලය past tense පද දෙකක් තියෙනවා. මේකෙන් එක පදයක් ඒක වචන වෙනකොට අනිත් පදය බහුවචන වෙනවා. ඒක වචන පදයට අපි කියනවා was කියලා. was කියලා ඇදලා කියන්න ඕනේ නැහැ. was කියලා කියන්න. ඒ වගේම මේක සමහර වෙලාවට මට හම්බ වෙලා තියෙනවා ව්‍යා කියලා ශිෂ්‍ය ආමන්ත්‍රණය කරනවා. වැරදියට ආමන්ත්‍රණය කරන්න එපා. ව්‍යා කියන්නේ ඉච්ඡකක් එපයි. ඒ නිසා මේක were කියලා අපි උච්චාරණය කරන්න ඕන. were. එතකොට පද දෙකයි අතීත කාලයට was were. මෙන්න මේ පද දෙක අපිට මතක තියාගන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ දැන් be verbs වලින් කියවෙන වර්තමාන කාලයේ අර්ථගත සිංහල අර්ථ am වෙමි ඉඳිමි සිටිමි is වේ තිබේ සිටි ඉඳි මේ වගේ අර්ථ වෙති තිබෙති සිටිති ඉඳිති
එහෙනම් මේක ඒකේ අතීත කාලය. උන්නා සිටියා තිබුණා. ඒ වගේම මේකෙන් ඒකේ බහුවචනාර්ථය මෙතනින් දෙන්නේ future tense කියන එකෙන් ඒකේ අනාගත කාලාර්ථය. එතකොට දැන් බලන්න අනාගත කාලයේදී පද දෙකක් තියෙනවා. හැබැයි මෙන්න මෙහෙම බෙදීමක් කරලා නැහැ. මොන බෙදීමක්ද? මෙහෙම ඒක වචන සහ බහු වචන කියලා බෙදීමක් කරලා නැහැ. මේකත් විශේෂ දෙයක් මතක තියාගන්න. will be සහ shall be යොදනකොට ඒක වචන බහු වචන කියලා වාක්‍යයේ කර්තෘගේ ભેදයක් සලකන්නේ නැහැ. ඒක වචන බහු වචන කාණ්ඩ දෙකටම මේ පද අපි යොදනවා. බොහෝ විට ඇති අර්ථයේ එහෙම නැත්නම් affirmative form වල positive form වල will be යොදන අතරේ ප්‍රශ්නාර්ථයට shall be යොදා ගන්න ක්‍රමයකුත් තියෙනවා. අපි පෙළ පොත්වල උදාහරණ සාකච්ඡා කරනකොට ඒවා කොහොමද දෙන්නේ කියලා ඒදුම් අපි අරගෙන කතා කරමු. තව පද දෙකක් තියෙනවා. මේ පද දෙක වැඩිහිටි ශිෂ්‍යයන්ට 7 8 9 වගේ ශිෂ්‍යයන්ට අවශ්‍ය වෙන නිසා අපි මේකත් කතා කරන්න ඕන be ගැන ක්‍රියාපද ගැන කතා කරනකොට. present tense එකේ යටතේ දීලා තියෙනවා be ing form එකෙන් been කියලා පදයක්. been මේකට කියනවා දැන් මේ වර්තමාන කාල ඒක වචන බහු වචන වගේම මේකට අපි කියනවා වර්තමාන කාල කෘදන්ත පදේ කියලා. present participle වර්තමාන කාල කෘදන්ත පදේ. ඒක දැනට මතක තියාගන්න. මේක විශේෂයෙන් වාක්‍යයක් passive form එකෙන් මේ වර්තමානයේ පෙන්වන්න අවශ්‍ය වෙන පදයක්. අතීත කාලයට ගියන් පස්සේ past tense වල තව තියෙනවා been එකක්. විවිධාර්ථයේ been යොදා ගන්නවා. ඒ වගේම මේ been වලින් කියන්නේ මේකට past participle කියන මේ හොඳට ඉගෙන ගත්ත ව්‍යාකරණ කාණ්ඩයක යොදන be ක්‍රියාපදේ. හොඳට මතක ඇති ශිෂ්‍යයන්ට be ක්‍රියාපදේ වෙන been කියන එක මේ විදිහට යෙදෙනවා. මේකත් අතීත කෘදන්තය හැටියට අපි මතක තියාගනිමු. එතකොට ඔන්න දැන් මේකේ අපි තව පොඩ්ඩක් සාරාංශගත කරලා මතක තියාගන්න පහසුවට නැවත කතා කරමු ටුට්ටක්. present tense කියන්නේ වර්තමාන කාලය, past tense කියන්නේ අතීත කාලය, future tense කියන්නේ අනාගත කාලය. මේ කාලවලට be ගණේ ක්‍රියාපද යෙදෙන ආකාර ඒක වචන හා බහු වචන විදිහට යෙදෙන ආකාර කීපයක් මේ තියෙනවා. ඒක වචනේදී am කියන පදය I කියන කර්තෘ එක්කලා විතරක්ද is කියන පදය දැන් අපි ඊළඟට පෙන්නනවා is කියන පදය කා එක්කද යෙදෙන්නේ. ඒ කර්තෘ පද ටික අපි උදාහරණ සහිතව පෙන්නනවා. was කොහොමද යෙදෙන්නේ? is වල past tense එක තමයි was, I එකේ past tense එක තමයි were. මේ ටික ඔක්කොගේම අනාගත කාල පද ටික තමයි will be, shall be. ඒ වගේම am is වල වර්තමාන කෘදන්ත පදේ තමයි been, past tense එකේ අතීත කාල කෘදන්ත පදේ නැත්නම් past participle කියන එක තමයි මේ be double en වලින් හැදෙන been එක. pronoun plus be කියලා කියන්නේ pronoun එකක් සමග be ක්‍රියාපදය යෙදෙන ආකාරය පෙන්නලා තියෙන සටහනට. දැන් මේකේ තියෙනවා තීරු කීපයක්. අපි දැනට මේ පැත්ත පොඩ්ඩක් අමතක කරනවා. මෙතනින් එහා තමයි කතා කරන්නේ. මේ කැලලට මම ඒ නිසා වෙන් කිරීමක් කරනවා. පළමු කොටසේ තියෙනවා person කියලා පදයක්. ඊළඟට තියෙනවා pronoun, මෙන්න තියෙනවා be verb. මොකද්ද මේ person කියලා කියන්නේ? person කියන එකේ සිංහල අර්ථය තමයි පුරුෂාර්ථය කියන එක. සිංහල භාෂාව ඉගෙන ගන්නකොටත්
මේ විදිහට පුරුෂාර්ථ තුනක් සිංහල භාෂාවේ තියෙනවා. ඒ වගේම ඉංග්‍රීසි භාෂාවෙත් persons තුනක් තියෙනවා. first person, second person සහ third person කියලා මේ තුන හඳුන්වනවා. දැන් මේක මතක තියාගන්න ඕනේ. ඒක ඉතා වැදගත් අර වරණැගීමේ කාර්යයන් කරන්න. වාක්‍යකරණය, රචනා වගේ ගැඹුරු තැන්වලට යනකොට ඡේද ලිවීම මේ වරණැගීම් හරියට කරගන්න මේ personsලා අපිට ගොඩාක් උපකාර වෙනවා. දැන් බලමු මේ pronoun කියන්නේ මොනවද කියලා. pronoun කියන එකේ සිංහල අර්ථයන්නේ සර්වනාම. සර්වනාම පදයක් යොදන්නේ නාම පදයක් වෙනුවට එහෙම නැත්නම් ඒ නාම පදයේ වාර ගණනාවක් යෙදෙන එක නවත්තලා වාර ගණනාවක් එකම නාම පදයක් යෙදෙනකොට ඒක කැත වෙන එක ලස්සන කරලා ලියා ගන්න අපිට ඕන කරන පද වර්ගයක් තමයි pronouns කියලා කියන්නේ සර්වනාම. එවැනි පද ලයිස්තුව මේ තියෙන්නේ. පළමු පදය I, මම, දෙවෙනි පදය we, අපි. මේක මේ චූටි ඉරි කැලකින් වෙන් කරලා first person කොටසට අපි ඇතුළත් කරලා තියෙනවා. ඇයි first person කියලා ඒ දෙක වෙන් කළේ? I සහ we කියලා කියන්නේ දැන් මේක සිංහලෙත් එහෙමයි, සිංහල භාෂාවෙත් උත්තම පුරුෂය හැටියට පෙන්නනවා. ඒ වගේම ඉංග්‍රීසි භාෂාවෙත් I, we first person නැත්නම් උත්තම පුරුෂය හැටියට එතනත් පෙන්නනවා. I කියන පදයේ බහුවචන පදය තමයි we. I කියන පදය බහුවචනේ විස්තර කරන්න අපි we යොදා ගන්න ලබනවා. ඊට පස්සේ second person එක පදයක් තියෙනවා. සිංහලේ නම් මධ්‍යම පුරුෂය කියලා කිව්වහම පද ගොඩාක් තියෙනවා. ගෞරවාර්ථ වාචී පද වෙනම, අනිකුත් පද වෙනම, එහෙම පද ගොඩාක් තියෙනවා. නමුත් ඉංග්‍රීසියේ ඒක වචන බහුවචන දෙකටම සහ අර ඔක්කොම පදවලට හැඳින්වීම කරන්නත් තියෙන්නේ එක පදයයි. ඒ තමයි you. හරි ලේසියි නිසා අනිත් භාෂාවන් වලට වඩා ඉංග්‍රීසිය second person එක පදයයි you. ඊළඟට අවසාන පදයේ කියන පද කීපයක් තියෙනවා. නමුත් මතක තියාගන්න ලේසි පහසුයි. third person කියලා කියන්නේ ප්‍රථම පුරුෂය he, she, it. ඒක වචන සඟල වරහණකින් වෙන් කරලා පෙන්නලා තියෙන්නේ මේ ටික ඒක වචන. ඒ ටික බහුවචනෙන් පෙන්වන්න යොදා ගන්න පදය තමයි they කියලා කියන්නේ. එතකොට he, ඔහු, she, ඇය, it, ඌ, එය, ඒක. they කියලා කියන්නේ ඔවුන්, උන්, එයාලා, ඒවා වගේ අර්ථ අපිට සිංහලෙන් හිතා ගන්න පුළුවන්. ඒ වගේ හිතලා කොහොමද සිංහල ශිෂ්‍යයා සිංහලෙන් හිතලානේ ඉංග්‍රීසිය හදාගන්නේ. ඒ නිසා එහෙම මුලින් ඉඳලා යන ශිෂ්‍යයා මේ ටික හරියට ඔය ක්‍රමයට අධ්‍යයනය කරා නම් නිවැරදිව ඔබට ඉතාමත්ම හොඳින් ඉංග්‍රීසි ප්‍රගුණ කරන්න පුළුවන්කම තියෙනවා. දැන් මම මේ පැත්තට ආවේ මේ pronoun එකලා කොහොමද be ක්‍රියාපද යොදාගන්නේ කියලා පෙන්නනවා. I එක්කලා am යෙදෙනවා. we එක්කලා are යෙදෙනවා. එතකොට I කියන්නේ ඒක වචනේ am. I එක්කලා විතරයි am යෙදෙන්නේ. we එක්කලා are යෙදෙනවා. ඇයි? බහුවචන. බහුවචන එක්කලා අපි මේක කලිනුත් ඉගෙන ගත්තා. ආ කියන පදේ තමයි යොදන්න ඕනේ. ලියන්න ඕනේ, කියන්න ඕනේ, කියවන්න ඕනේ. ඔක්කොම ආ තමයි ඒකට ගැලපෙන පදේ. ඊළඟට you එක්කලා ඒක වචනේනොත් ඔයා කියලා කියන්න, ඔයා කියලා කියනවා නම් අන්න එතකොට you are. ඔයාලා, ඔබලා කියලා කියනවා නම් ඒ you are.
ඇයි ඒ third person එක second person එකේ you කියන පදේ විතරක් ඒක වචන බහුව වචන දෙකටම සහ අනිකුත් සියලු පද වල නියෝජනය සඳහා තියෙන්නේ මේ you කියන පදේ විතරක් වන නිසා එහෙනම් අපි මතක තියාගමු you are ඒක වචනේනොත් you are a girl ඔයා ගෑනු ළමෙක් you are a boy ඔයා පිරිමි ළමෙක් ඒ හැටියට දැන් අපි වාක්‍ය කතා කරනකොට අපි උදාහරණ වාක්‍යාකාර 4කට කතා කරනවා එතකොට අපි බලමු මේ වගේ යෙදුම් කොහොමද කියලා දැන් මෙතන third person එක he she it එක්කලා යෙදෙන්නේ is කියන පදය he is she is it is he is she is it is ඔන්න එතකොට දැන් හොඳට පාඩම් හොඳට මතකයි හැම ළමයෙකුටම is පදේ යෙදෙන්නේ කායකද කියන එක මතක තියාගන්න මේ ඔක්කොම නියෝජනය කරන්නේ වර්තමාන කාලේ am is are නියෝජනය කරන්නේ වර්තමාන කාලේ අපි ඒක අමතක කරන්න හොඳ නැහැ හැබැයි මේකත් අපි කතා කරන්න ඕන they කියලා කියන්නේ මේකේ බහුවචන පදය ඒ බහුවචන පදේ එක්කත් යෙදෙන්නේ කොහොමත්ම බහුවචන පදයක් ඒ පදේ තමයි දාන්න ඕනේ ඊට පස්සේ අපි මෙතනින් අර වෙන් කරපු කොටසට යනවා වෙන් කරපු කොටසට යනවා හොඳට බලුවොත් පේනවා contracted form වරන් ඇතුලේ පෙන්නලා තියෙනවා short form මේ දෙකෙන්ම කියන අර්ථය එකයි කෙටි ක්‍රමය දැන් අපි පෙන්නවා I am කොහොමද කෙටි කරලා ලියන්නේ we are කොහොමද කෙටි කරලා ලියන්නේ you are කොහොමද කෙටි කරලා ලියන්නේ ඇයි කෙටි කරන්නේ අපිට විශේෂයෙන් කතා කරනකොට කෙටි ක්‍රමය පාවිච්චි කරන්න වෙනවා ඉංග්‍රීසි කතා කරනකොට ඒ නිසා මේ කෙටි ක්‍රමය ඉතා වැදගත් සමහර තැන්වල ලියන්නත් වෙනවා the bus or dialogues conversation වගේ තැන්වල ලියන්නත් වෙනවා එහෙම ඒවා අභ්‍යාස වලට දීලා තියෙනවා 6 7 8 ශ්‍රේණි වල 9 ශ්‍රේණි මේ contracted form එක නැත්නම් short form එක නිරන්තරයෙන් යෙදලා තියෙනවා මම දැකලා තියෙනවා දැන් අපි බලමු එහෙමනම් මේවා කොහොමද අපි යොදාගන්න I am කියන එක I'm කියලා කියනවා am කියලා තමයි මම am we are you are ඊට පස්සේ තියෙන්නේ he is she is it's ඊට පස්සේ they are මේක ප්‍රොනවුන්ස් කරලා එහෙම නැත්නම් උච්චාරණය කරලා ශබ්ද කරලම පුරුදු වෙන්න ඕන මේකේ අපිට පුංචි ළමයින්ට පහසු වෙන ශබ්දය තමයි මම කියලා දුන්නේ ටිකක් එහාට යනකොට අපි මීට වඩා තව චුට්ටක් එහාට මේක ශබ්ද කරන්නත් ඉගෙන ගන්න වෙනවා හොඳයි එහෙනම් දැන් මේකෙන් කතා කළේ වර්තමාන කාලය කිව්වා අපි ඊළඟ කාලවලට ඊළඟට යමු pronoun plus be වල අතීත කාලය හඟවන ප්‍රකාශන ටික අර ඉස්සෙල්ලා වගේමයි මේකත් I සමග was දෙනවා මම වුණා හිටියා අදහස දෙනවා I was there ඒ වගේ මේ වාක්‍ය අපිට හදාගත්තා we එකලා යෙදෙන්නේ හැබැයි was නෙවෙයි were මොකද we කියන්නේ I කියන පදේ බහුවචන පදය නිසා you එකලා ඒක වචන බහුවචන දෙකටම were තමයි යෙදෙන්නේ ඇයි ඉස්සර වෙලා අපි දැම්මේ are
ඒ නිසා මේකෙත් were කියන එක දාන්න අමතක කරන්න නැතුව මතක තියාගන්න. you was කියලා එහෙම දාන්න. එහෙනම් was එන ඊළඟ කාණ්ඩය තමයි he was, she was, it was. ඒ වගේම ඒ පදවල බහුවචනය they, නම් they were. ඔන්න ඔය ටික තමයි අතීත කාල පද අපිට පෙන්වන්න තියෙන්නේ. හැබැයි මේ පැත්ත contracted form එක his, empty, ඇයි මේ පදවල කෙටි ක්‍රමයක් නැත්නම් short form එකක් නැත. එකක් තියෙනවා නැත අර්ථ negative form එක කියලා අපි හඳුන්වන නැති අර්ථයේදී පමණක් තියෙනවා. ඒක මෙතන කතා කරන්නේ නැහැ. for forms කියලා කොටසක් තියෙනවා. ඒක කතා කරනකොට තමයි ඒක කතා කරන්නේ අපි එහෙමනම් එතෙන්දී ඒක කතා කරන්න ඉඩ තියෙනවා. සර්වනාම පද සමග be verb එකේ will be යෙදෙන ආකාරය දැන් මේ අපි සාකච්ඡා කරන්න යනවා. මෙන්න තියෙනවා සර්වනාම පද කලින් දීපු ටිකම ඊට පස්සේ මේ will be මෙතන සඳහන් කරලා තියෙනවා. හැබැයි shall be සඳහන් කරලා නැහැ. ඒකට හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි shall be සමහර වෙලාවට මේ පරණ ඉංග්‍රීසියේ යෙදුමක් හැටියට සලකනවා. අපි මතක තියාගත යුතු කාරණේකුත් ඒ අතරේ තියෙනවා. මොකද්ද? shall පදය I සහ we කර්තෘන් සමග ප්‍රශ්නාර්ථයේ යොදා ගන්නු ලබනවා. බොහෝ විට ඒ ප්‍රශ්නාර්ථය සැකසෙන්නේ උපදේශයක්, අවවාදයක් වගේ දෙයක් බලාපොරොත්තු වන ප්‍රශ්නයක. ඒ ටික දැනට අපි මතක තියාගෙන මේක උච්චාරණය කරන විදිය කොහොමද කියලා බලමු. දැන් පුංචි දරුවෝ බලනකොට මේ වරහණකින් මේක වහලා මෙතන පදයක් දාලා තිබ්බාම අපි සටහනේ පහසුවට හදාගත්තට දරුවන්ට මේක පොඩි තේරුම් ගැනීම අපහසුයක් වෙන්න පුළුවන්. ඒ නිසා පුතේ අපි මේක මේ විදිහට උච්චාරණය කරමු. I will be, I will be, we will be. මතක තියාගන්න I will be, we will be. ඊට පස්සේ එතන ඉඳලා පහළට යනවා you will be, he will be, she will be, it will be, they will be. හරිලේසි. උච්චාරණය ඒ විදිහට ගන්න පුළුවනි. මේක කියවන්නේ ඒ ආකාරයට. ඒකත් අපි පුරුදු පුහුණු වෙලා තව දැන් මෙතෙන්දී be verbs පිළිබඳව කතා කරපු සටහන අවසන් වෙනවා. අවසානයේදී තව කාරණයක් මම මතක් කරන්න ඕන අපේ පුංචි දරුවන්ට. මොකද be verb එක යටතේ කතා කරපු කාල තුනටම අයත් පදවල ඊළඟ පදයේ ක්‍රියාපදයක් වුණා. ඊළඟ පදය ක්‍රියාපදයක් වුණොත් ඒ කියන්නේ am is වලට පස්සේ was වලට පස්සේ will be වලට පස්සේ ක්‍රියාපදයක් ආවොත් මේ ක්‍රියාපදය ing කියන ස්වරූපයෙන් ලියන්න ඕන කියන මෙන්න මේ කාරණය මතක තියාගන්න ඕන. එතකොට ඒ කාරණයක් මතක තියාගෙන තමයි පාඩමේ ඉතුරු කොටසට අපි යමු වෙන්න ඕනේ. ඒ පාඩම අවසන් කරන්න මම හිතුවේ පාසල් පෙළ පොත්වල will be සඳහන් වෙන අවස්ථා කීපයක් පෙන්වලා දීලාම පාඩම අවසන් කරන්න. දැන් මම සූදානම් වෙන්නේ 7 පන්තියේ පෙළ පොතේ තියෙන පාඩමකට ඇතුළත් කරලා තියෙන මේ පදය ඇතුළත් කරලා තියෙන අවස්ථාවක් පෙන්වන්න. 7 ශ්‍රේණියේ පෙළ පොතේ 29 පිටුවේ Activity 5 එකේ චුට්ටක් පහළට කියාගෙන එන්න මෙරිලෑන්ඩ් කියන පාඩමේ හිස්තම් පුරවන්න තියෙනවා ඔයගොල්ලන්ට. ඒකේ පළමු ඡේදය අවසානයේ ඊළඟ හිස්තම් පුරවන්න තියෙන ඡේදයක් හැටියට තියෙන කොටසක් තියෙනවා. ඒකේ තියෙනවා මෙන්න මෙහෙම. There will be no wars.
there will be no force. දැන් හිස්තන පුරවන්න තියෙනවා වාට එහෙනම් there will be many moments of happiness. අන්න මේක දාලා හිස්තන පුරවන්න සිද්ධ වෙනවා. ඒ වගේම අපහු අයගේ අවසාන ඡේදය හැටියට තියෙන තැන will be යොදන්න තියෙනවා. There will be more friends. අර හිස්තැනට will be දාන්න ඕන. There will be more dreams. There will be many moments of happiness. ඔන්න ඔය විදිහට හත ශ්‍රේණියේ එක පාඩමක විතරක් පෙන්න දෙන්න පුළුවනි. තව ගොඩාක් මේකේ තියෙනවා මේ පද යෙදෙන හැටි. තව අපි බලමු අට ශ්‍රේණියේ පොතෙත් එහෙම අවස්ථාවක් යෙදෙන තැනක් තියෙනවා. මම මේ තෝරගත්ත පාඩම Unit 8 It's a Small World කියන පාඩමෙන් මේ පෙන්න දෙන්න හදන්නේ. ඔයා an exhibition කියන පාඩමේ ටෙස්ට් එකේ පහළට එන්න 86 පිටුවේ එතන තියෙනවා මේ කළු පාටට මුද්‍රණය කරපු වාක්‍යයක්. The latest developments of technology will be displayed here. එතන will be තියෙනවා will be displayed. දැන් මේකේ තියෙනවා මේ වාක්‍ය රට patterns sentences patterns තියෙනවා. patterns පිළිබඳව අපි වෙන පාඩමකින් කතා කරනවා. දැන් ඔය ඔක්කොම පටලවා ගන්න ගියොත් අපිට මේ පාඩම මේ විස්තර කරන කොටස ටිකක් ගැඹුරු වෙනවා. ඒ නිසා අපි උත්සාහ කරන්නේ මේ will be යෙදෙන ආකාරය විතරක් පෙන්න දෙන්නයි මෙතෙන්දී. ඊට පස්සේ අපි ඊළඟ පිටුවට ගියොත් 87 පිටුවේ ඒකෙත් තියෙනවා ඒ වගේම ඔන්න කළු පාටින් මුද්‍රණය කරපු වාක්‍යයක්. ඒකෙත් තියෙනවා මෙහෙම it will be held from 12th to 15th June කියලා. එතකොට අන්න එතන තියෙනවා will be held. ෆෝම් එක ගැන කලබල වෙන්න අවශ්‍ය නැහැ. will be යෙදෙන ආකාරය මතක තියාගන්න. තවත් තියෙනවා ඒකේ. ඊට පහළට ආවම අර event manager කියන කොටසෙමයි කියන්නේ ආපහු tickets will be sold at the entrance. එතකොට ඒ අර ටිකට් අලෙවි කිරීම සම්බන්ධව තියෙන ඒ වාක්‍යය පෙන්නනවා will be අනාගත කාලයේ මේ ටිකට් අලෙවි සිද්ධ වෙන්නේ. අනාගතේ. එතකොට will be sold. ඒ ෆෝම් එක pattern එක ගැන ඉතර කලබල වෙන්න එපා. ඒ විදිහට මේකේ activity 8.2 කියන එකෙත් මේ විදිහට තියෙනවා. මම මේ වාක්‍ය ටික කියවලා පාඩම අවසන් කරන්නයි සූදානම් වෙන්නේ. මේ හඳුන්වා දීමේ පාඩම. ඉන් පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් වැඩි දුර වැඩි විස්තර අවශ්‍ය නම් මාව සම්බන්ධ කරගෙන මේ පිළිබඳව හැදෑරීමක් කරන්න. The foundation stone will be led by the chairman. එක තැනක තියෙන වාක්‍යයක්. ඒකෙම තව වාක්‍යයක් තියෙනවා. The match will be played in Calcutta on Sunday. එහෙමත් එකක් තියෙනවා. තව තියෙනවා this event will be declared open by the president tomorrow. මේ විදිහට තවත් වාක්‍ය දෙක තුනක්ම මේකේ තියෙනවා. මම හිතන්නේ පෙන්න දීපු ප්‍රමාණය හොඳටම ප්‍රමාණවත් මේ හඳුන්වා දීමේ කොටසට. එහෙමනම් මේ මම උත්සාහ කළේ pronoun එකක් එක්කලා be සහ මේ be verbs වල යෙදුම් පිළිබඳව කාලානුරූප විග්‍රහය කෙටි විස්තරයක් කරලා ඕගොල්ලන්ගේ 6 7 8 සහ සාමාන්‍ය පෙළ දක්වා වූ ශිෂ්‍යයන්ගේ දැනුමට යම් කිසි මට්ටමකින් මේ පාඩම් තුලින් යමක් එකතු කරන්නයි මම හිතනවා. ඒක උත්සාහය සාර්ථක වෙන්නේ නැති කියලා. එහෙමනම් ඔබ මේ අපේ YouTube channel එක මතක තියාගන්න සිත්සත plus මේක subscribe කරලා අපිත් එක්ක එකතු වෙලා පාඩමක් අපි එකතු කරපු ගමන්ම ඔබේ දෝතට එන ආකාරයට අපිත් එක්කලා එකතු වෙලා ඉන්න කියලා මම ආරාධනා කරමින් ඊළඟ පාඩමකින් ඉතාම ඉක්මනින් නැවත හමු වෙන බලාපොරොත්තුෙන් නවතිනවා. සියලු දෙනාටම නැවතත් ආයුබෝවන්.